සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේ යම් කෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මයේ අසන්ට ලැබෙනවා නම් එය අතිශයින් දුර්ලභ කාරණාවක්. ඒකට පින් තියෙන්න ඕනේ. ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ හදවතේ රඳවා ගන්න නැත්තම් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකටත් පින් තියෙන්න ඕනේ. මේ තථාගත ශ්‍රී සද්ධර්මය නුවණින් විමසන්න නැත්තම් ඒකත් ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකටත් පින් තියෙන්න ඕනේ. ඒ තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න නැත්තම් ඒකත් ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකටත් පින් තියෙන්න ඕනේ. ඉතින් මොකටත් ධර්මයේ ඇහෙන්න ඕන. සත්පුරුෂයෝ බිහි වෙන්න ඕන. මේ පින්වතුන්ට කල්යාණ මිත්‍ර ඇසුරින් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. ඒක මහා භාග්‍යයක්. ඉතින් අද දවසේ තාමත් වටිනා දුක්ගිනි නිවන බණපදයක් අහන්න ලැබෙනවා. මේ ධර්ම දේශනාව අන් අයට අහන්ට සලස්වන පින ධර්ම දානයේ කොටස්කරුවන් බවට අද පත්වන්නේ පින්වත් පත්මා සිවපාලන් මහත්මිය, රමේෂ් සහ රුක්ෂාන් දරු දෙදෙනා, මේනකා සකුන්තලා කියන ලීලිවරු, ඒ වගේම ජෝනතන් සිවපාලන් මුණුබුරා විසින් මීට වසර 2කට පෙර දෙසැම්බර් 24 වන දිනට වැල්ලවත්ත හාමස් ඇවිනියුහි නම්බර 50 හාලි ෆැක්ස් ටවර්හි පදිංචිව සිට මිය පරලෝකීය කේ.ආර්. චන්ද්‍ර සිවපාලන් ස්වාමි පුරුෂයාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්න මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. විශාල පිනක් අද දවසේ රැස් වෙනවා ධර්ම දාණය. ඔබගේ සිත්සේ සිත් පුරා පින් අනුමෝදන් කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මම අද දවසේ කල්පනා කළා මේ හිත්වල ඇවිලෙන දුක්ගිනි, ඒ වගේම මේ ගෙවල් වල ප්‍රශ්න, මෙන්න මේවට විසඳුම් තමා තුළින්ම හදාගන්න පුළුවන් ක්‍රමයක් බුද්ධ දේශනාවකින් කියලා දෙන්න. මේ දේශනාව විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ නිවන් අවබෝධය පිණිසමයි. සියලු කෙලෙස් දුරු කිරීම පිණිසමයි. නමුත් මේ දහම් ක්‍රමය gedare ඉන්න කෙනෙක් පුරුදු කළොත් එහෙම ඒ gedare ඉන්න කෙනාටත් ගෙවල් වල තම තමන්ගේ ප්‍රශ්න ටිකත් සංසිඳීලා යනවා. එතකොට තමන් පුරුදු කරන තැනට අනුව මෙහින් උපදෙස් ලැබෙනවා. අපි කියමු නිවන් දකින, නිවනට කැමති බණ භාවනාවට යොමු වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් මේ බණ අහනවා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ තමන් ඉන්න භූමියට ගන්න ඕන මේ ධර්මය. එතකොට ගිහි කෙනෙකුටත්
මේ බණ පද අහලා තමන්ගේ ගිහි ජීවිතයේ තියෙන ගින්දරත් නිවා ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි මේ දේශනාව මීට කලින් අපි සිහිපත් කරලා තියෙනවා. සබ්බාශ්‍රව සූත්‍රය. අහලා තියෙන අයටත් ඉදිරියට ඉගෙන ගන්න ගොඩක් හොඳයි. නමුත් කලින් දේශනා අහපු නැති කෙනෙකුට උනත් පාඩුවක් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ මේ ආශ්‍රව කියන එක, ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ හිත පතුලේ තියෙන කෙලෙස්, මේ හිත ඇතුලේ තියෙන අවුල් ටික මේ ආශ්‍රව ඊළඟට මේ අපි සසර යන්නේ මේ ආශ්‍රව නිසා. කෙලෙස් උපදින්නේ ආශ්‍රව නිසා. දෙවිලි තැවිලි උපදින්නේ ආශ්‍රව නිසා. මේ කෙලෙස් දුරු කරගන්න සියලුම ආකාරයෙන් දුරු කරගන්න පුළුවන් දන්න කෙනාට දකින්න කෙනාට. දැන් කුමක් දන්න කෙනාට දකින්න කෙනාටද මේ අවුල ලිහෙන්නේ? කෙලෙස් ගිනි නිවෙන්නේ? ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. දැන් මනසිකාරය කියන්නේ සිහි කරන, කල්පනා කරන, ඒ වගේම හිත වැඩ කරන විදිය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එකකුත් තියෙනවා, අයෝනිසෝ මනසිකාරය කියලා එකකුත් තියෙනවා. ඒතකොට දැන් මේක අපි තෝරා බේර ගන්න ඕන. ඒතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා ඒ කල්පනා කරන විදිහත් එක්ක කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නැති වෙනවා. ගෙවි ගෙවි යනවා. නෝපං කෙලෙස් උපදින්නේ නැහැ, උපන් ඒවත් ගෙවෙනවා. අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට නෝපං කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වඩා වර්ධනය වෙනත් යනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. පුංචි කාලේ අම්මගේ කුසේ ඉපදෙන දරුවා මව් කුසෙන් බිහි වෙලා අම්මගෙන් කිරි ටිකකින් යැපෙනවා. අම්මගේ ඇඟට තුරුල් වෙලා උණුහුම ලබන මේ දරුවාට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන හැඟීමක් නැහැ. රාග, ද්වේෂ, මෝහ කියන ඒවා ගැන හැඟීමකුත් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට ඔන්න මේ දරුවා කාලයක් යනකොට ටික තමයි මේ දරුවගේ හිතේ රාගය වැඩෙන්නේ. ද්වේෂය වැඩෙන්නේ. මෝහය වැඩෙන්නේ. iriසියාව වැඩෙන්නේ. ළමයාගේ ඇඟ බංකුවක හැප්පුණාට පස්සේ අම්මා බංකුවට ගහනවා. හරි ඔයා නාඩයින්ද කියලා බංකුවට ගහනවා. එතකොට මට රිද්දුවොත් එයාටත් රිද්දන්න ඕන කියන හැඟීම පුංචි ළමයාට යනවා. ඊට පස්සේ ළමයි ඈත ඉද්දින් එයා ගෙන්න ගන්න ඕන මං වෙන බබෙක් වඩා ගන්නවා කියලා වෙන බබෙක් වඩා ගන්නවා. එතකොට අර ඈතට ගිය ළමයා දුවගෙන එනවා. ඒ ළමයා කැමති නෑ තව ළමෙක් අම්මා වඩා ගන්නවට. ඉරිසියාව ඇති වෙනවා. මේ විදිහට අර පොඩි ළමයාට දෙමව්පියෝ අර ළමයා පාලනය කරන්න භාවිතා කරන්නේ කෙලෙස්. ඊට පස්සේ ළමයා කන්ට්‍රෝල් කරන්න ළමයාව බය කරනවා. ඒ කියන්නේ මේ ළමයා පාලනය කරන්න කෙලෙස් භාවිතා කරන්න. ඊට පස්සේ දැන් මට කිව්වා කවුරු හරි ඔය ඉස්කෝලේ ගුරුවරයෙක්ද මන් දන්නේ මට මතකත් නැහැ. එයා දැන් පේපර් බලන්න. මෙන්න මේ ලෙක්චර් කෙනෙක් කිව්වේ කැම්පස් එක. එයාට පේපර් බලන්න ඕනකොට එයා කරන්නේ ස්මාර්ට් ෆෝන් එකේ වීඩියෝස් ළමයාට බාර දීලා මේ ළමයාට නැත්තම් ගේම් එකක් හරි අරන් දීලා ළමයාට පුතේ ඔයා මේක ඔබ වයින්න කියලා එයා යාගේ වැඩ ටික කරගන්නවා. ඒතර ළමයාගේ අර වීඩියෝ බලන ගේම් ගහන ආසාව පාවිච්චි කළා ඒ අම්මා තමන්ගේ වැඩ කරගන්න. එතකොට මේ ලෝකේ මිනිස්සු තම තමන්ගේ වැඩ කරගන්නේ අන් අයගේ කෙලෙස් ප්‍රයෝජනෙට අරන්. දැන් අපි හිතන්නකෝ ඡන්දේ කාලෙට බොන මිනිහට බොණ්ඩ දීලා තමන්ගේ වැඩේ කරගන්නවා. සල්ලි ඕන මිනිහට සල්ලි දීලා තමන්ගේ වැඩේ කරගන්නවා. රස්සාව ඕන කෙනාට රස්සා දීලා
තමන්ගේ වැඩේ කරගන්නවා. මේ ලෝකයේ මිනිස්සු කෙලෙස් පාවිච්චි කරන්නේ. නිසා මොකුත් දන්නේ නැති ඔය ඉපදින ළමයා අවසානයේ කෙලෙස් කන්දක්. එහි දිගපල්ල කියන්න මා දන්නේ. එවැනි වූ සුවිසල් කෙලෙස් කන්දක් හිසේ තියාගෙන මැරෙනවා. එතකොට මොකුත් දන්නේ නැතුව ඉපදුන කෙනා කෙලෙස් කන්දක් හිසේ තියාගෙන මැරෙන්නේ. එහෙනම් එයා කල්පනා කරලා තියෙන කෙලෙස් වැඩෙන විදිහට, ගෙවෙන විදිහට නෙමෙයි. එහෙනම් මේ ලෝක සත්වයා උපදින්නෙත් අයෝනිසෝ මනස්කාරයෙන්, මැරෙන්නෙත් අයෝනිසෝ මනස්කාරයෙන්. යෝනිසෝ මනසිකාරය කියලා කියන එක උපදින්නේ බුදු කෙනෙක් ළඟ. යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට කෙනෙකුගේ තුල තියෙන්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක උපදින්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්ම හෙන්න ඕන. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න උපතිස්සයන්ට අස්සජී කියන රහතන් වහන්සේ මුණ ගැහෙන්න උනා. ඒතෙක් කෙලස් ගෙවුන්නේ නැහැ. එතකොට සත්පුරුෂයෙක්ගේ බණපදයේ ඉදිරියේ තමයි තමා තුළ තියෙනවා නම් යෝනිසෝ මනසිකාරය ඒක උපදින්නේ. සමහර අය ගොඩාක් වැරදි කරලා පස්සේ බණ අහලා ජීවිතය හදා ගන්නවා. ඇයි ඒ? එයා වැරදි කරද්දී එයාට යෝනිසෝ මනසිකාරය තිබ්බා. වැඩ කළේ නැහැ. ඇයි ඒ? සත්පුරුෂයෙක් සහ ධර්මයේ මුණ ගැහුන්නේ නැහැ. සමහර අය ඉන්නවා කොච්චරත් බණත් අහනවා. බණ කන හරහා යනවා. වැඩ කරන්නේ. ඇයි ඒ? යෝනිසෝ මනසිකාරය නැහැ. පින්වතුනි, දැන් මොනවාරි රාගයේ ඇවිස්සෙන දෙයක් තිබ්බොත් එයා ඒක පිළිගන්නේ ඒ රාගය ඇවිස්සෙන දේ එයාගේ හිත ඇතුළට கிඳා බහින්නේ එයා ඇතුලේ රාගය තියෙන නිසා. කවුරු හරි බනිද්දී මෙයාට තරහ යන්නේ ඒ බයින එක පිළිගන්න ද්වේෂයක් ඔහු තුල තියෙන නිසා. ඒකට බුදු කෙනෙක්ගේ ධර්මයේ එද්දී මේක ධර්මයට ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඒ ධර්මයේ පිළිගන්නට දෙයක් ඇතුලේ නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයේ පිළිගන්න දෑත තමයි යෝනිසෝ මනසිකාරය. නුවණ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි අර ධර්මය ගන්නෙ. ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරය කියන එක කොච්චර වටිනවද? පිනක විපාකයක් විදිහට යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ කියලා නිදි කණ්ඩ සූත්‍රයේ තියෙනවා. ඒ නිසා පින් කරන එක කොච්චර හොඳද? පිනෙන් පූරිත බුදුරජාන් වහන්සේගේ කාලේ ශ්‍රාවක සංගරුවන බුදු කෙනෙක්ගේ ධර්මය ඇහූ පමණින් ඒ ධර්මය අවබෝධ කරනවා. ඒ නිසා ඔබත් යෝනිසෝ මනසිකාරයට හුරු වෙන්න. හුරු වෙනකොට පිහිටනවා. අපිට එකපාරම මේක එන්නේ නැහැ. හුරු වෙන්න ඕන. දැන් නුවණින් යුක්තව කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන එක, ආසරෝ ප්‍රහාණය වෙන විදිහට කල්පනා කරන එකට හුරු වෙන්න ඕන. අපි හුරු නෑ මේක. දැන් අපි ගත්තොත් එහෙම ඔබට කිව්වොත් මේක ලියා ගන්න කියලා ඔබ කිව්වොත් ඉක්මනින් ඔබ කොලයක් අරගෙන ලියනවා, දකුණු අතෙන් ලියනවා. ඇයි දැන් වම් අතෙන් ලියන්නේ නැතුන් දකුණු අතෙන් ලිව්වේ? ඒ තමයි ඔබට හුරු අත. නමුත් වම් අතේ දකුණු අතේ වෙනසක් නැහැ. අත් දෙක එක වගේ. මේ වගේ බුදු කෙනෙක්ගේ ධර්මය අහද්දී ඒ ධර්මයට අනුව කල්පනා කරන එක හිතට එන්නේ නැති ඇයි මේ? හුරු නැහැ. නොහුරුයි. පුරුදු කරලා නැහැ. ඔනතින් දැන් ඔන්න දකුණ හුරු ඒකටම යන්නේ. දැන් වමතින් අමාරුයි. රිදෙනවා. අච්චර වේගෙන් ලියන්නත් බෑ. නමුත් මෙයා පුරුදු වෙනවා. බොහෝ කාලයක් ලියනවා. ඒ ඉතින් අපි දකුණෙන් වුණත් ලියන්න අපි එකපාරම අකුරු ටික ගියා. කොච්චර බෝල ඇන්දද, ඉරි ඇන්දද, අකුරවුන් ඇන්දද, පාපිලි ඇන්දද, ඉස්පිලි ඇන්දද. මේ ඔක්කොම පුරුදු වෙලානේ අවසානයේ අකුරු ලියන්නේ. ඒ වගේ මේ අතිමුත් අමාරුවෙන් ලියනවා. ඒකට වමතෝරු වෙනවා. ඒ වගේ පින්වත්නි, බුදු කෙනෙක්ගේ ධර්මයේ කල්පනා කරනකොට ඒ කල්පනා කරන විදිය හුරු නැහැ. හැබැයි කාලයක්
හුරු කරනවා. දැන් අපි ඔන්න මම නම් දැන් ධර්මී කල්පනා කරන්න ඕන කියලා හිතනවා. අනේ මතක නැහැ හැන්දෑවේ නිින්දට යනකොට මතක් වුණේ මම දහම සීකරන්න හිතුවා කියලා. නමුත් ආයෙ හිතනවා. එහෙම හුරු වෙවි 10000 වතාවක් හරි හිතලා දහම් මනසිකාරයෙන් ඉන්න පුරුදු වෙනවා. ඉතින් කෙසේ හෝ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි මොකද්ද කියලා දන්න කෙනාට දකින්න කෙනාට තමයි මේ කෙලෙස් ගිනි නිවෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය කිව්වේ ආශ්‍රව ෂේ වෙන විදිහට කල්පනා කරනවා. නෝපං ආශ්‍රව උපදින්නෙත් නැහැ, උපදින ආශ්‍රවත් ෂේ වෙලා යනවා. ඒක යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නෝපං කෙලෙස් උපදිනව කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදිලා තියෙනවත් වැඩි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නුවණින් යුක්තව කල්පනා කරන කෙනා තමන්ගේ කෙලෙස් ගිනි නිවා ගන්න මේ ආශ්‍රව ප්‍රහාණය කරගන්න ක්‍රම අනුගමනය කරනවා. එක එක ක්‍රම වලින් කෙලෙස් ගිනි නිවන්න ඕන. ඒක මේ වගේ. යුද්ධයක් තියෙනකොට ඒ යුද්ධයට සූදානම් වෙන කෙනා එක අවියක් විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඉස්සර නම් කඩුවත් ගන්නවා. තෝමරයත් ගන්නවා. හිල්ලත් ගන්නවා. දුනු ඊතලත් ගන්නවා. ගිනි බෝලත් ඈතට විසික කරනවා. ඇත් සේනාවක් ගන්නවා. අස්ව සේනාවක් ගන්නවා. පාබල සේනාවක්. මේ ඔක්කොගෙම සතුරා නසනවා. මේ ඔක්කොගෙම කරන්නේ සතුරා නසනවා. නමුත් ලොකු සේනාවක්. එක දෙයක් කරන්නේ සතුරා නසනවා. ඒ වගේ කෙලෙස් ගිනි නිවනවා එක එක ක්‍රමයකට. එක ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා. ඒ කියන්නේ යාගේ දැක්ම දර්ශනය. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය නුවණින් විමසීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්මෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. එතකොට එහෙනම් ඒ කෙලෙස් ටික ප්‍රහාණය වෙන්නේ චතුරාර්ය සත්‍ය විමසීමෙන්මයි. ඉතින් මේක සූතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ. අසෘතව පුතඥයා ඒ ලෝකෙද මේ ලෝකෙද පරලෝකෙද අතීත අනාගත වර්තමානයේ මම කියන සංඥාවෙන් කල්පනා කරලා දෘෂ්ටිවල පටලැවෙනවා. ඉතින් ඒ විදිහට පටලැවෙන විස්තර අපි කලින් කරපු ධර්ම දේශනාවක විස්තර කළා මේ අසෘතව පුතඥයා පටලැවෙන හැටි. සුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කළ යුතු දේ නොකළ යුතු දේ දන්න නිසා ඔහු කල්පනා කරන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය නුවණින් විමසනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා. එහෙනම් සෝතාපන්න ඵලයට පත්වීමට ආර්ය සත්‍ය පිළිබඳව කොච්චර දැක්මක් ඕනේද? චතුරාර්ය සත්‍ය කතා නොකොට චතුරාර්ය සත්‍ය ගැන අසා නැතුව අද කාලේ මේ වහා මගපල් ලබනවා කියන කතාව නුවණැත්තන්ට නම් විහිළුවක්. අඥානයන්ට නම් ඒක ලොකුවට පේන්න පුළුවන්. ඉතින් පින්වත්නි, එහෙනම් චතුරාර්ය සත්‍ය දැක්මෙන් නුවණින් විමසීමෙන් ඒ පිළිබඳව දැක්ම පිරිසිදු කර ගැනීමෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඔන්න සතුරා නසන එක ක්‍රමයක්. දුක් ගිනි නිවන එක ක්‍රමයක්. ආර්ය සත්‍ය කල්පනා කරන්න ඕන. උපන් නිසා මේ දුක කියලා. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකක් කියලා වදාලා සත්‍යයක්. වයසට යෑම දුකක් කියලා වදාලා සත්‍යයක්. ඒතර වයසට ගිය මිනිස්සු ඇයි අනේ මට මෙහෙම වුනේ, ඇස් පේන්නේ නැහැ, කන්නත් බැරියෝ කිකියා මේ අදෝනා නඟ ඉන්න එක නැති වෙනවා ආර්ය සත්‍ය සීකලෝ. භාග්‍යතුන් වහන්සේ වදාළ දේ සත්‍යයක්. වයසට යෑම දුක. ලෙඩවීම දුක. ප්‍රියංගෙන් වෙන්වීම දුක. අප්‍රියං හා එක්වීම දුක. මේ පංච උපාදානස්කන්ධයේ දුක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඔහු ආර්ය සත්‍ය කල්පනා කරන කෙනෙක්. හේතුඵල ධම කල්පනා කරන කෙනෙක්.
ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි මේ දුක්ගිනි නිවන්න තියෙන වෙන ක්‍රම නැහැ කියලා ඔහු දන්නවා. ඔහු දන්නවා කොච්චර බෙහෙත් ගත්තත් මේ දුක ඉවරයක් නැහැ. ඔහු බෙහෙත් ගන්නවා. නමුත් දන්නවා මේ දුක ඉවරයක් නැහැ. බෝධි පූජා සාන්ති කර්මයක් කරන්න පුළුවන්. නමුත් එයා දන්නවා මේ දුක ඉවරයක් නැහැ. දැන් නම් මොනෝ හරි කළා වේදනාව නැති කරගෙන ඉදී. මැරිලා ගියාට පස්සේ සතා සර්පියෙක් වුණොත් කාට කියන්නද? වැස්සට කුරුල්ල කොච්චර තෙමෙනවද? අවුවට පිච්චෙනවා. ඊළඟට මේ පොඩි වැස්ස පවා කූඹින්ද ගම් වතුරක්. කොච්චර හත්තු මැරෙනවද? පොඩි සතා ලොකු සතාට ගොදුරක් වෙනවා. අපිට පේන ඒවා. പ്രേත ලෝකවල කොච්චර දුක්ද? මොන බෙහෙත්ද? මොන සීතල රස්නෙට විසඳුම් තියනවද? නිරය. එයා දන්නවා මේ අපි එක එක දේවල් කළාට මේ දුක සනාතනකව නිදහස් වෙන්න බෑ දුකෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න නැතුව කියලා. ඒ නිසා ඒත් එක තමයි ආධර්මයට යොමු වෙන්නේ. එතකොට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්නේ. එතකොට ආර්ය සත්‍ය කල්පනා කිරීම තුලින්ම එයා සෝතාපන්න ඵලයට ප්‍රතිපදාව හදා ගන්නවා. ඒතර ගොඩාක් දුක් ගෙනිනි වෙනවා. වැලි කැට 7ක් අතේ තියාගෙන කන්දක් ඉදිරියේ ඒ හිමාලයේ නැත්නම් මහමෙරු පර්වතයේ තරම් දුක්ගින්නක් ෂේ කරනවා. වැලි කැට 7ක පමණ දුක්ගින්නක් ඉතුරු වෙන්නේ සෝතාපන්න කෙනාට. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මේ දුක්ගිනි නිවන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංවරා පහතබ්බා. ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ සංවර වීම. සංවර වෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඒතකොට ඉන්ද්‍රිය සංවරය කියන්නේ පින්වත්නි ඇසින් රූපයක් බලලා විඝාත පරිලාහ දැවිලි තැවිලි ඇති වෙනවා නම් හිත ඇවිස්සෙනවා නම් එවැනි රූප බලන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා දැවිලි තැවිලි ඇති වෙනවා නම් එවැනි ශබ්ද අහන්නේ එකකින් කන සංවර කරගන්නවා. නාසයෙන් දිවෙන් රසයක් විඳලා කයෙන් පහසක් විඳලා සිතෙන් සිතවිලි හිතා ඉන්නකොට දැවෙනවා තැවෙනවා නම් එවැනි දේවල් ඔහු හිතන්නේ සංවර කරගන්නවා. තනියෙන් ගෙදර ඉන්නකොට හිතට කෙලෙස් ගඟ එනවා නම් එයා බණ පොතක් බලනවා නැත්නම් දහම් පොතක් කියවනවා. එක්ක ධර්ම දේශනාවක් අහනවා. එක්ක භාවනාවක් කරනවා. එහෙම නැත්නම් තනියෙන් ගෙදර ඉන්නකොට අයෝනිසෝ මනස්කාරයේ දෙනුට හිතට ගින්දර උපදිනවා. ඊට පස්සේ අවශ්‍ය කෙනාට විතරයි කෝල් ගන්න. අපි දන්නවනම් මෙයාත් එක්ක කතා කරනකොට මෙයා කොහේ හරි ඕපදූපයක් ඇවිල්ලා කනේ තියනවා කියලා එයා එක කතාව මඟ අරිනවා. ඒ වගේ අහන්නේ කෝල් කළා ඉක්මනින් එයා තියෙනවා මට මේ වැඩක් කියනවා. සංවර වෙනවා එයා. ඒතකොට එයා ඒක කරන්නේ පටිසංකායෝනිසෝ නුවණින් විමසලාමයි. ඉන්ද්‍රිය සංවරය. ඒතකොට ඉන්ද්‍රිය සංවරය හරියට කළේ නැත්නම් ඒක ගොඩාක් දුක්ගිනි. අපි උදාහරණයක් කියමු ඕන ගෙදරක. ඕන ගෙදරක කෑමක් උයද්දී ඕන ලුණු වැඩි. අපි කියමු ගෙදරක තරුණ පුතෙක් ඉන්නවා අම්මට කියනවා ලුණු වැඩි මේක කියලා. ඒතකොට ඔහොම හැමදාම කියනකොට අම්මා කියනවා එහෙනම් උඹට හරියට රහට මිහිරට කන්න ඕනේ නම් කොහෙන් හරි කෙල්ලෙක් කරන් වරින් කියලා. ඊට පස්සේ ওই කතාවම දුර දිග ගිහිල්ලා ඔන්න අපි කියමු කෙල්ලෙක් ගේනවා කියලා. ඕන ඊට පස්සේ රාන්ඩු සාරුවල් ඊට පස්සේ ඒ ගෙවල් වල එක එක අලකලංචි. දැන් මෙතෙන්ද මේ දරුවා ඊට පස්සේ ගෙනාවු කෙල්ල නැන්දම්මට හොඳටම බයිනවා. උඹ ඵලයන් ඊළඟ ගෙදරට කියනවා. ඊට පස්සේ අම්මාට හිටපු ගෙදරත් නැහැ. ඒතර මේ ඔක්කොම පටන් ගත්තේ අර කෑමක ලුණු රහ වැඩි කියන තැන ඉඳලා. ඒ වගේ තැනක් නේ. ඊට ඒ වගේ ඉස්සර ඔහොම වෙලා තියෙනවා. ඉස්සර මේ තාපසින් වහන්සේ නමකට මේ භාවනා කරගෙනනකොට හරි කරදරයි. මීයක් යනවා. ඊට පස්සේ මෙයා මේ හැමතැනම දැන් තාපසයා මේ මීයත් එක්ක හරි තරහයි. ඊට පස්සේ මොකද වුනේ?
දැන් පූසා ගුරු ගාලා හැමතැනම යන. දැන් මීයයි කරදරේ අඩුයි. හැබැයි දැන් හරි ප්‍රශ්නේ. පූසට මේ කන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ මෙයා මොකද කළේ? පූසට කිරි දෙන්න ගමෙන් පොඩි එළ දෙනක් ගෙනාවා. දැන් එළ දෙනට වල් කප හිටියෝ භාවනා කරන්න බෑනේ. ඒ නිසා එළ දෙනට වල් කපන්න ගමෙන් කොල්ලෙක් ගෙන්නගෙන ආවා. දැන් ඔන්න කොල්ල වල් කපලා ගෙනත් දෙනවා තාපසින්නාංශ උයලා තියෙනවා. දැන් තාපසින්නාංශ භාවනා කරන්න අමාරු උයන්නත් එපේ. ඒ නිසා මේ ගමෙන් ගෑනු කෙනෙක් ගෙන්නනවා. දැන් ඉතින් හරිනේ. අර මීයා කෑ ගහන වෙලාවේ මෙයා භාවනාව කරගෙන ගියා නම් මේ කරදර ඔක්කොම ඉවරයි. ඉවසුවේ නෑ. අර ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරේ. එතකොට එයා ඒ සංවරයක පිහිටලා හිටියන මේ අරුබුද්ධිය සිද්ධ වෙන්නේ. ඕක තමයි කාටත් මේ ලෝකෙ සිද්ධ වෙන දේ. ඊට පස්සේ දැන් මේක නම් ඔය කියපු කතාව ආйти ඉවසීමට. බුදුරජාණන් වහන්සේ වදාලා එක ක්‍රමයක් ඔන්න ඉන්ද්‍රිය සංවරය. අපි මීට කලින් දේශනාවල ඉන්ද්‍රිය සංවරය කියන ගොඩක් විස්තර කළා. මම දැන් නැවත සිහි කිරීමක් කළේ. ඔන්න දුක්ගිනි මේ හිතේ ගින්දර නැති කරගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් ෆෝන් වලින් බේරෙන්න පුළුවන් ක්‍රමය ඉන්ද්‍රිය සංවරය. දැන් පින්වතුනි අපිට දැන් ෆෝන් පාවිච්චි කරන්න එපා ළමයිට එපා කියලා දැන් පාන්ති කරන්නේ ෆෝන් වලින්. ඒතකොට දැන් කොහොමද බේරෙන්න තියෙන්නේ? දැන් නම් ළමයෙක් බේරෙන්න තියෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයෙන්මයි. වෙන නම් විකල්පයක් නැහැ. ෆෝන් එකක් අතේ නැති කෙනෙක් වුණත් ෆෝන් එකක් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා ෆෝන් එක පාවිච්චි කරනවා. ගෙදර කොච්චර ආරක්ෂාවෙන් හිටියත් එයා පිට පැනලා එයාගේ දේවල් ටික එයා කරගන්නවා. එතකොට මේක වළක්වන්න බෑ. ස්ථීර ක්‍රමයේ තමයි ඉන්ද්‍රිය සංවරය. එයා ඇහැ සංවර කරනවා, කන සංවර කරනවා, නාසය සංවර කරනවා, දිව සංවර කරනවා, කය සංවර කරගන්නවා. එතකොට තමා තුළින්ම සංවරය උපදිනකොට එයාට බාහිර කොච්චර කෙලෙස් ඇති වෙන දේවල් තිබ්බත් Taman සංවරයි. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක පුදුම පිනක්. පුදුම පිනක්. පුදුම කුසලයක්. මේ සංවර වෙන එක. කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට ඉන්න එක. රූප බලලා අවශ්‍ය ගන්න. දැන් යනකොට කාට හරි අපි කියමු කරන කෙනෙක් ෆෝන් එකක් පාවිච්චි කරන කාට හරි බෑනපු එකක්. ඉතින් එයා බලන්නේ ඒවා. ඒවා අයින් කරනවා. තමන්ට අර්ථවත් දේ විතරයි ගන්න. එතකොට ඔන්න කෙලෙස් ගිනි නිවා ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරයෙන්. දැන් අපි කියමුකෝ ඔන්න කවුරු හරි මිස් කෝල් එකක් ගහලා තියෙනවා. එයා ඒක එතනින්ම අයින් කරනවා. ඉවරයි. එයා ඒකට ආපහු බලනවා. ඊට පස්සේ ආයෙනවා. කවුද දන්නේ නැහැ. නිතර කතා කරන්න ගිහලා ආයෙ මොකක් හරි ප්‍රශ්නයක්. මේක මුලින්ම කැඩුවා නම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ නියපොත්තෙන් කඩා ගන්න තැන. ඉන්ද්‍රිය සංවරය නැති කෙනාට ඇති වෙන ප්‍රශ්න පොරොවින්වත් කොටලා ඉවර කරන්න බෑ. නියපොත්තෙන් කඩන්න පුළුවන් තැන ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය සංවරය නැතිවීමෙන් පෞල් කඩා කප්පල් වෙනවා. මහ විශාල ප්‍රශ්න වෙනවා. මිනි මැරුම් වලට පවා යනවා. ඉන්ද්‍රිය සංවරය නැති නිසා. භික්ෂුවකට සිවුර අහිමි වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති නිසා. ඇයි? රූප බලනවා, ශබ්ද අහනවා. ඒවත් එක්ක අර ගිහි ජීවිතය ගැන කෙලෙස් උපදිනවා. අනේ මටත් මෙහෙම සැප විඳින්න නැත්තම් කියලා. එහෙම ඉපදිලා එහෙම හිත ආවට පස්සේ ඒකේම හිත දැන් හිතත් ඒකේ වැඩි හිතත් සංවර නැහැ. ඊට පස්සේ රාග ගින්නත් එක මොහු වෙනවා. කලාතුරකින් මහා පිනකින් පිනක් තියෙන කෙනෙකුට ලැබෙන කසාවත එයා අත්හරිනවා. ඉන්ද්‍රිය සංවරය නැති නිසා. බණ පොත් ඈතකට විසි වෙලා එක ෆෝන් එකක් අතට එනවා. ත්‍රිපිටකේ නෙවෙයි උට නිතර අත ගෑවෙන්නේ. දෝතේ මල් නිතර ගෑවෙන්නේ. මේ ඔක්කොම ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ
ඊට පස්සේ Tamanට බුද්ධ ශාසනය ලැබෙන උත්තරීතර සීලය, සමාධිය, ප්‍රඥාව, ශාන්ත බව ඒ සියල්ල වාස්ප වෙනවා. ඉන්ද්‍රිය සංවරය නිසා. මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. අතිශයින් ශ්‍රේෂ්ඨ දෙයක්. ශාන්ත මුනිවරු බිහි කරනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක සමාධි ස්කන්ධයේ තියෙන්නේ. සීලයේ තියෙන ඉන්ද්‍රිය සංවර සීලය. සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩද්දී ඉන්ද්‍රිය සංවරය සමාධියට බල පවත්වන එකක්. ඉතින් ඒ නිසා gedara ඉන්න කෙනෙක් වුණත් සමාධි සමාපatti ආදී භාවනා ක්‍රම කරන්නේ නැති වුණත් ඉන්ද්‍රිය සංවරය කරනවා නම් ඒක තමයි යාගේ භාවනාව. ඒක යාගේ ඉන්ද්‍රිය භාවනාව. කවුරු හරි බැන්න කිව්වොත් ඒවා ඒ හොය යන්නේ වං හොන් හොයන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම ඔයාට අහවලා කිව්වා කියලා මොනවද කිව්වේ කොතනද කිව්වේ? ඒ ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ තමයි අවුල එන්නේ. අනේ ඔය මොනවා හරි කියන්නේ නැති ඔය මිනිස්සු ඔහොම තමයි. එතනින් ඒ නියපොත්තෙන් කඩන්න ඕනේ ඒක. මේක අහනවනේ. අහලා අරුබුද ඇති කරගන්නේ. ගින්දර. ඊට පස්සේ ගෙවල් වල බලන පොඩි මිස් කෝල් එකකින් පවුල් කැඩෙනවනේ. ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදලා ඔන්න එක දුක් ගින්නක් නිවන එක ක්‍රමයක්. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. ඊළඟ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ වදාලා නුවණින් යුක්තව පරිභෝග කිරීම. ඒ කියන්නේ තමන් පරිභෝග කරන භික්ෂුවක් නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස. ඒතර භික්ෂුව කල්පනා කරන්න ඕන මම මේ සිවුර පරිභෝග කරන්නේ මොකටද? සීතලෙන් ආරක්ෂා වීමට, උණුසුමින් ආරක්ෂා වීමට, ඊළඟට සතා සර්පයා මැසි මඳුරු වදුරු වලින් ආරක්ෂා වීමට, ලැජ්ජා ඇති තැන් වසා ගැනීම පිණිසයි මම මේ චීවරය පාවිච්චි කරන්න කියලා සිවුරේ අර්ථය දැනගෙන සිවුර පාවිච්චි කරනවා. එතකොට යා අලුත් සිවුරු හොයා සිවුරු පිටිපස්සේ කෙලෙස් ඇති කරගෙන ලොකු ගමනක් එයා යන්නේ නැහැ. එයාට කාලය ඉතුරුයි. එයාගේ සිවුර දිරලා යනකොට එයා තව සිවුරක් එකතු කර ගන්නවා. දැන් අද කාලේ සිවුරු දිරලා ගියාට පස්සේ සිවුර එකතු කර ගන්නවා කියලා කතාවක් නැහැ. දැන් බුද්ධ කාලේ අර විදිහටනේ ගොඩාක් වෙලාව ඉතුරු වුණා. ගොඩාක් සංවර භාවවල ආවා. ගොඩාක් කෙලෙස් දුරු වුණා. දැන් මේ යුග දෙකක්. ඊළඟට දානයක් වැළඳුවත් ඒ දානේ වළඳන්නේ මේ ලස්සන වෙන්න සැරසෙන්න. එහෙම නෙවෙයි. ජීවිතය ආත්‍රාව පවත්වා ගන්න. අද මේ යුග දෙක කොච්චර වෙනස්ද කියනවනම් අද කෑම ටිකක් කනකොට මේක කොලෙස්ටරෝල් වලට හොඳයි මේක හොඳ නැහැ. මේක දියවැඩියාවට හොඳයි මේක හොඳ නැහැ. මේක කෑවොත් මහත් වෙනවා මේක කෑවොත් කෙට්ටු වෙනවා. මේක කෑවොත් හැම පැහැපත් වෙනවා මේක කෑවොත් එහෙම ලප හැදෙනවා. මේක මෙහෙමයි කියලා කෑම ගැන ලොකු අරණාවක් සමාජයේ තියෙනවා. මේක අරකට හොඳයි මේක මේකට හොඳයි කියලා. ඒතර කෑමක් කන්නේම ඒකේ ආනිසංස ටික තියෙන්නේ එක එක දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ආහාර ටිකක් අතට ගන්නකොට එයාගේ පාත්‍රයට ලැබෙනකොට එයා කල්පනා කරන්න ඕන. මම මේ කෙලි සෙල්ලම් කරන්නවත් මහත් වෙන්නවත් හැඩ වැඩ වෙන්නවත් නෙමෙයි මේ ජීවිතය ආත්‍රාව පවත්වා ගන්න. කෑවේ නැත්තම් බඩගිනි වේදනාව එනවා. ඒ පුරාණ වේදනාව දුරු කරලා අලුත් වේදනාවක් නූපදින්න මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නටයි ආහාර ගන්න කියලා. ඊට පස්සේ අපි කියමු ඔය සේනාසනයක් පාවිච්චි කරනවා. මම මේ මැසි මඳුරු වදුරු වලින් සීතලෙන් උණුසුමින් ආරක්ෂා වෙලා භාවනාවට උපකාරයක් පිණිසයි මම මේ කුටිය පරිභෝග කරන්නේ. ඒකට යාට කුටියේ දිග කොහෙද, පළල කොහෙද, උස කොහෙද? ඒව ලොකු දේවල් නෑ. දැන් මිනිස්සු හදලා දෙන එක පිළිබඳ ඒක මිනිස්සුනේ හදලා දෙන ඊට පස්සේ අපි පරිභෝග කරනවා. නමුත් Taman කුටියක් සොයාගෙන යනවා නම් ඒ කුටිය සොයාගෙන යාමේදී Taman නුවණින් සලකන්න ඕන. කුටියක් මිනිස්සු හදලා දුන්නත් භික්ෂුව කුටි ප්‍රතිවේක්ෂාවෙන් පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි භික්ෂුවගේ කෙලෙස් ගෙවෙන්නේ. ඊළඟට බෙහෙත් පාවිච්චි කරද්දී මම මේ බෙහෙත ගන්නෙ මොකටද කියලා. එතකොට අපි මේකෙදී මතක් කළා ඒ තමයි මිනිස්සු උනත් කල්පනා කරන්න ඕන. මම මේ ගෙදර අපිට මොකටද කියලා. සමහර ගෙවල් මහා ලොකුවට මිනිසුන්ට පේන්න හදනවා. Tamanටත් ගෙට යන්න බෑ. දැන් හොඳම ඉන්ද්‍රිය මේ මොකද්ද මේ නුවණින් යුක්තව
ගෙවල් හදන්න නැති නිසා වෙන හානියක් මං කියන්න. ඕන තරුණ කාලේ ගේ හදනවා. ගේ හදලා බුදු කුටිය හොඳම තැනට ගන්න ඕනේ කියලා උඩ තට්ටුවේ හොඳ කාමරයකට තමයි බුදු කුටිය ගන්නෙ. ඔය මිනිස්සු වයසට යනවා. වයසට ගියට පස්සේ පඩිපෙළ නැග ගන්න බෑ. වයසට ගියට පස්සේ පඩිපෙළ නැග ගන්න බෑ. ඒතර කවුද දැන් උඩු කුටියට ගිහිල්ලා බුදුන් වහන්සේ කවුද? එතකොට එයා හිතුවේ ඒ අවස්ථාව විතරයි. එයාට එයා සද්ධාවෙන් වගේ කළා මේක. සද්ධාවෙන් වගේ කළාට නුවණ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් නම් ගේ හැදුවේ. සමහර වෙලාවට ගෙවල් තියෙන ගෙවල් වල කාමර ඉන්නේ අම්මයි තාත්තයි නැතන් දෙන්නයි. කාමර 10 15. ඒ ගෙදරට මිනිස්සු එන්නේත් නැහැ. ඒතර මම මොකටද මට මේක සෑහෙනවද කියන සංඥාව තියෙන්න ඕන. රටටම ණය වෙනවා. ලෝකෙටම ණය වෙනවා. ජීවිතේම ණය ගෙවනවා. සමහරට ණය වෙලා ගේ හදනවා. ඒ ගෙදර ණය ගෙවන්නට වැඩ කරන්න ගියට පස්සේ ගෙදර බුදියා ගන්න වෙලාවක් නැහැ. වාහනයක් ගන්නවා. වාහනයක් අරගෙන ණය ගෙවන්න ගියාට පස්සේ වාහනේ පාඩුවේ ගමනක් යන්න වෙලාවක් නැහැ. ණය වෙලා වෙඩින් ගන්නවා. ඒ ණය ගෙවන්න ගියාට පස්සේ අඹු සැමියන්ට සතුටු සාමීචයෙන් දොඩන්න වෙලාවක් නැහැ. බලන්න ජීවිතේ දිහා. දැන් ගෙවල් වල මේ ණය ප්‍රශ්නේ නිසා සෑහීමකටපත් වෙන්නේ නැහැ. තියෙන ගේන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. වාහනෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අලුත් දේවල් හොයා මේ ලෝකේ තරංගිත මිනිස්සු එකතු වුණා. එකතු වුණාට පස්සේ ගින්න ඇතුලේ ගින්න. එනම් පරිභෝග කරද්දි තමන් යම් දේවල් මට මේ කටයුත්තට මේක ප්‍රමාණවත්ද කියන හැඟීම තියෙනවා. මේවා තේරෙන්නේ යෝනිසෝමනසිකාරී තියන අයට. නැත්තම් ඔය යන ලෝකෙම යනවා. කරන්න දෙයක් නැහැ. හොඳට ගෙවල් තියෙන්න ඕන, වාහන තියෙන්න ඕන. ඒක හොඳයි. ඒක තමයි පංචකාමයේ මිනිස්සුන්ගේ. මේ කියන්නේ ගිනි නිවා ගන්න හැටි. ඊළඟ ක්‍රමය තමයි ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන. කියන්නේ බනිද්දි, ගහද්දි ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට දුරුත්තානං දුරාගතානං වචනපතානං අමාරු දුෂ්කර ඊළඟට නපුරු කොට කියූ නපුරු කොට පැමිණි වචන ඉවසනවා. ඊළඟට uppannānaṁ sāririkānaṁ වේදනානං දුක්ඛානං ශාරීරික වේදනා දුක්ඛං කටළු ඉවසන පණ යන වේදනාව ඉවසනවා. දැන් ඔන්න අපිට ඉවසන අපි කියමු ඔන්න ලෙඩක් හැදුණා. කියනවා මට මෙහෙම අසනීපයි ඉක්මනට ස්පිරිතාලෙ ගෙනියන්න. ඉතින් එයා වාහනේ එනකල් ඉවසන්න ඕන. එයා කෑ ගහනවා මාව ගෙනියපල්ලා කියලා. ඉතින් අනිත් අය කියනවා පොඩ්ඩක් ඉවසන්න දැන් වාහනේ ගේන්න ගියානේ කියලා. මෙයා කොච්චර කෑ ගැහුවත් වාහනේ එන වෙලාව එපෑය. මෙයා කොච්චර කෑ ගැහුවත් දොස්තර එන වෙලාව එපෑය. මෙයා කොච්චර කෑ ගැහුවත් බෙහෙත් දෙන වෙලාව එපෑය. ඉතින් එයා කල්පනා කරනවා මම බෙහෙත් දෙනකල් ඉන්නවා. මම දොස්තර එනකල් ඉන්නවා. මොකද ලෙඩා කලබල වුණාට දොස්තර කලබල ඉවසන්ට වෙනවා. ඊළඟ වේදනානාශකයක් දෙනවා. ඒ වේදනානාශකේ වැඩ කරන්නේ තව විනාඩි 20කින්. ඒ 20 දක්වා එයා ඉවසන්න ඕන. එයා දන්නවා දැන් මට බෙහෙතක් දුන්නා මම ඉවසන්න ඕන. ඊළඟට වචන ගෙදවල් වල වචන හුවමාරුව. ස්වාමියා බිරිඳට බැන්නට පස්සේ ඉවසන්න ඕන. ඇයි මේ රණ්ඩු වෙනවනේ. ඒ වුණාට මේ මිනිස්සු එකට ඉන්න බෑ. මැරෙනකල් එකට ඉන්න බෑ. තරහ ආපු ගමන් මේ අම්මා තාත්තා මතක් කළ පරණ කේස් අරන් ඒ වගේම බැනලා මේ හිත රිදවා පවුල් කණේක තරම් දුකක් තියනවද කියන්නකෝ. උදේ ඉඳලා හැන්දෑවකල් මරා ගන්න හදනවා. ආයෙ රැ ටිකට ආයෙ මරා ගන්න හදනවා. දරු මල්ලෝ හදනවා. ආයෙ මරා ගන්න හදනවා. මේ මිනිසුන්ගේ පෞල් ජීවිත මහා දුකක්. ඇයි සැනසෙල්ලක් නැහැ. මේ ඔක්කොම දුක් අඳරම මොකද ඉවසන්නේ. හිර ගෙවල් වල ඉන්න සියලු දෙනාගේ අරුබුදේ මොකද්ද තැන? ඉවසුවේ නැහැ.
ඒ ඉවසුවේ නැති තැන නිසා නේද අර විදියට ගහගන්නේ, බැනගන්නේ, ගිනි තියාගන්නේ, වෙඩි තියාගන්නේ, පිස්සු පෙති බොන්නේ. මේ ඔක්කොම ඔය සියලු කන්දරාව, දුක් කන්දරාව අර එක තැනක ඉවසුවේ නැති නිසා නේද? එක තැනක ඉවසන්නේ නැති නිසා නේද පවුල් කඩාකප්පල් වෙන්නේ. දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙන්නේ. හිරේ විලංගුවේ වැටෙන්නේ එක තැනක ඉවසුවේ නැහැ. ඒ තමයි ඉවසන්න බැරිම තැන ඉවසන්න. යෝනිසෝ මනසිකාර තියෙන කෙනාගේ හිතට කවදාවත් එන්නේ නැති සිතුවිල්ලක් තියෙනවා. ඒ තමයි ඉවසුවා ඇති කියලා කවදාවත් හිතෙන්නේ. ඒක ඒ විදිහට හිත හැදෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඉවසලා ඉමු. මොකද කරන්නේ? කර්මයේ පොදි බැඳගෙන ආවේ. මට ලියුම් එවනවා ළමයි දෙමව්පියන්ගෙන් අසාධාරණකම් වෙනවා කියලා. ආදරේ නැහැ. අපි ගැන බලන්නේ මේ බනහපු නිසා අම්මා තාත්තා කියලා ගරු කරනවා නැත්නම් මුන්ට ගරු කරන්න කිසිම ගුණයක් නැහැ. කිය ළමයි ලියුම් එවනවා. දැන් මොකද කරන්නේ? ඉවසලා ඉන්න. ඔයාලට අම්මලා තාත්තලාගෙන් ආදරය ලබන්න පිනක් නැතුව ඇති. ඒ මිනිසුන්ට ළමයි ගැන හැඟීමක් එන ඒ මානසික ගුණධර්ම හිතේ හටගන්න පිනක් නැතුව ඇති. ඉවසලා ඉන්න. දැන් මෙච්චර කාලයක් හිටියේ. මේ ටිකත් ඉවසලා ඉන්න. ඉවසීම කියන්නේ ගොඩාක් ජීවිතේ දුක්ගිනි නිවනවා. දුක්ගිනි නිවනවා. ඉවසීම කියන්නේ ප්‍රණීත දෙයක්. බුදුවරුන්ගේ අවවාද ඉස්සල්ලාම එන වචනේ තමයි කන්ති පරමං තපෝති තික්ඛා. ඉවසන්ට කියලා කියනවා. ඉවසන්ට කියව ඉවසීම තපස. ගොඩාක් දුක්ගිනි නිවනවා. ඉවසන්න. අපිට ලොකු ස්වාමීන් වහන්සේ නිතර දෙන අවවාදයක් තමයි ජීවිතේට ගැටලුකම් කටළු ආවට පස්සේ පළවෙනියට කරන්න ඉවසන්න. දෙවෙනියටත් කරන්න ඉවසන්න. තුන්වෙනියටත් කරන්න ඉවසන්න. ඉවසන්න. ඉවසීම ගන්න ජීවිතේට කියලා. ඊට පස්සේ අපිට නම් නිතර ඇහෙන දෙයක් ඒක. ඉවසන්න කියන එක. එතරම් සමහරවිට ගෙවල් වල නම් ඇහෙන්නේම නැතුව ඇති. ඉවසන්න කියන වචනේ ඇහෙනවද ගෙවල් වල? තමම කල්පනා කරලා බලන්න. ඔයාලගේ ගෙවල් වල දවසට කී වතාවක් ඉවසන්න කියන වචනේ ඇහෙනවද කියලා? මේ ඉවසීම කියන වචනේත් ප්‍රණීතයි. ඉවසන්න බැරි කෙනාට ඉවසනවා කියන වචනේ ඊතලයක්කින් විදින්නා වගේ. ඉවසන්න බැරි කෙනාට කිව්වොත් පොඩ්ඩක් ඉවසන්න කියලා ඉවසන්න කියලා පටන් ගන්නවා යා. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ ගින්දර ඇවිලෙන එක නතර කරන ක්‍රමය. ඒ තමයි පරිවර්ජන. පරිවර්ජන කියන්නේ මඟ හැරලා යන්න ඕන. මඟ හැරලා ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද්ද? භික්ෂුවක් නම් ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඡණ්ඩං හත්තිම් පරිවර්ජේති. නුවණින් විමසලාම ඡණ්ඩ හස්තිය මඟ හරිනවා. ඒක තමයි යාගේ යෝනිසෝ මනසිකාරය. නෑ මං අඟුලිමාල පිරිත දන්නවා. ඒ නිසා කිසි කෙනෙකුට බය වෙන්න ඕනේ නෑ. කෝ ඡණ්ඩ හස්තිය එන්න යතෝ හම්බගිනි අරියයි ජාතිය ජාතෝ. එහෙම නෑ. යා එක චප්ප ගන්නවා. ඒ පිරිතේ ආනුභාවයේ පිහිටන්නේත් යෝනිසෝ මනසිකාරයෙන් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාට. මෙහා වැඩ පෙන්වන්න ගිය කෙනෙක් මේ. කැලේ ඕන තරම් සංඝයා අඟුලිමාල පිරිත කියමින් මේ සතාසි උපාවන්ගෙන් හානියක් නැතුව ඉන්නවා. උන්වහන්සේලාගේ ශ්‍රද්ධාව ආරක්ෂාව. කවුරු හරි කෙනෙක් වැඩ පෙන්වන්න යනවා. ඉන්න අඟුලිමාල පිරිතේ බලය පෙන්වන්න මං යනවා අලිය ඉස්සරහට. ඒක තමයි ආයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ ඡණ්ඩං අස්සං ඡණ්ඩ අස්වය. ඡණ්ඩ ගෝණ ඊළඟට ඡණ්ඩ මේ සුනකයා. ඊළඟට සර්පයා කටු කාණු වල් ප්‍රපාත මේවා මග හරින්න ඕන. සර්පෙක් ඉන්නකොට ඉන්න මං කන්ද පිරිතේ අනුභව පෙන්නන්නම් කියලා කන්ද පිරිත කියා සර්පයා ළඟට යනවා. මේ වැඩ පෙන්නන්න. බුද්ධ ශාසනයේ වැඩ පෙන්නන කතාවක් නැහැ.
තමන්ට ආරක්ෂාවට කන්ද පිරිත පාවිච්චි කළා සර්පයා මං ගැහැරියා. ඉතින් හරියට විනාශ වෙනවා අයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ ඒ නිසා ඇතා සිව්පාවා නෑ මං හරි සිල්වත් කෙනෙක් සිල්වතාට කරදර කරන්නේ. මේ යනවා වැඩ පෙන්නන්න. තමන්ගේ සීලي තමන්ට දරුණු ඇතා අලියා ආශ්‍රයා මග හැරලා යන්න ඕන. සර්පයා මග හැරලා යන්න ඕන. නෑ මට ටෝච් එකක් ඕනේ මං ඕන කැලීක ඕන පාරක තනියෙන් කළුවරේ යනවා. මං හරි සිල්වත් කෙනෙක් මට කරදරයක් වෙන්නේ මේ උඩඟුකම ඕනාවට වැඩිය හිතට අරන් දුකෙන් නිදහස් වෙන්නයි මං ගුණධර්ම පුරුදු කරන්න කියලා හිතන්නේ. එයා ඒක කරන්නේ වැඩ පෙන්නන්න. ඇත්තු තමන්ට දමනය වෙන්න ඕන. සර්පයෝ දමනය වෙන්න ඕන. කානු පිරෙන්න ඕන. ප්‍රපාතෙන් වැටෙන්නේ නැතුව ඉන්න ඕන. උඩඟුකම. දැන් ඒකනේ මිනිස්සු දාන දෙනවා. දාන දීලා මෙච්චර පින් කරනවා. කෝ අපේ ගෙදර ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. එයා දාන දීපු ගමන් සම්පූර්ණ ගෙදර කූල් ඩවුන් වෙන්න ඕන. ප්‍රහතිහාරයට. එහෙම නෑ අපි ඉපදුන අපි අපේ ආපු සංස්කාර තියෙනවා. අපි සසරේ කරගෙන ආපේව තියෙනවා. ඒවා අපිට විඳවන්න වෙනවා. මේ ප්‍රශ්නේ නෝට මං අරින්න ඕන. යථාරූපේ අනාසනේ නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං විඤ්ඤෝ සබ්‍රහ්මචාරී පාපකේ සුඨානේ ඔක්කපෙය්‍යෝ සෝ තංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංකා යෝනිසෝ පරිවජ්ජේති. ඒ කියන්නේ පාපී මිත්‍ර අගෝචර තැන්වල ඉන්නවනම්. ඒ කියන්නේ අපි කියමු කසිප්පු පෙරණ තැනක් තියෙනවා. ඒ හරියට යන්නේ ඉන්නේ ඔක්කොම කසිප්පු බොන අය. මෙයා හොඳට පන්සිල් රකින්නවා. මෙයා හිතනවා මම පන්සිල් රකින්නවනේ ඔය ගෙදරට කියට මොකටද? පොලිසියෙන් වට කරපු ගමන් ඒකත් අරන් යනවා. දැන් මෙයා සීලේ බලේ පෙන්වන්න ගියේ. මං ඔය ඕන බීබද්දෙක් මැදේ. එහෙම නෙවෙයි නුවණින් යුක්තව. එයාට ප්‍රශ්න අපි කියමුකෝ කෙනෙක් ගැන නරක ආරංචි යනවා. ඒ කියන්නේ එයා ඇසුරු කරන අය වලත්තයි, සල්ලාලයි කියලා. ඒකට අපි හොඳ හිත, අපි හිත හොඳ අයනේ. ඒ නිසා අපි ඕන කෙනෙකුට කරුණාව දක්වන්න ඕන කියලා අරයත් එක සෙට් වෙන්නේ නැහැ. එයා දන්නවා මාත් එතන ගියොත් මටත් නරක නාමයක් එනවා. පාලම් බෝකුඩේ හිටියට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙනවා. හොරකම් වලට අහු වෙනවා. එයා යන්නේ නැහැ ඊතෙන් වලට. නුවණින් යුක්තව ඉන්නවා. ඒකට කල්පනා කරන්න ඕන. ඊට පස්සේ යම් තැනක ඉඳගෙන ඉඳින් නුවණැති කෙනෙක් ගරහනවා නම් ඒ වගේ තැනක ඉන්න හොඳ නැහැ. නුවණැත්තන්ගෙන් ගරහුම් ලබන තැන් වලින් බැහැර වෙන්න ඕන. සමාජයෙන් චෝදනා ලැබෙන අය ඇසුරු කිරීමෙන් බැහැර වෙන්න ඕන. පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් බැහැර වෙන්න ඕන. ඔන්න කියනවා කොල්ලෝ ටික ඔක්කොම බොනවා. මෙයා හිතනවා නෑ මම බොන්නේ නෑ කියලා හිතාගෙන යනවා. මං දන්න හොඳම සිද්ධියක් කියන්න. කොල්ලෝ ටික ඔක්කොම ඔන්න බොනවා. එක කොල්ලෙක් ඉන්නවා හොඳට පන්සිල් රකින්නවා. මෙයා කිව්වා හරි මම බොන්නේ නෑනේ කොල්ලොත් එක්ක ගියාට කමක් නෑ කියලා ගියා. ඊට පස්සේ ඔන්න දැන් කොල්ලෝ ටික ඔක්කොම බීලා නානවා. දැන් ඉස්කෝල ළමයි. නානකොට අර ළමයි ටික බීපු යෝන් ටික ඔක්කොම ගම් වතුර මේ වතුරට නානා එනකොට එහෙම වතුරට අවලා ගහගෙන ගියා. ඉතුරුනේ ගොඩ හිටපු අර කොල්ල විතරයි. දැන් අර 5 දෙනාගේ මරණයට වග කියන්න ඕන උසාවි ගානේ යන්න ඕනේ කවුද? ඌ ගොඩ හිටපු එක. පාප මිත්‍රයෝ බැහැර කරලා හිටියනම් ගෙදෙට්ට වෙලා පාඩුවේ හරියනේ. දැක්කද මේ ගිනි ඇති වෙන්නේ නැහැටි? ඒ නිසා මේ ගුණධර්ම වලින් ප්‍රාතිහාර්ය පාණ්ඩ යන්න හොඳ නැහැ. මම සිල්වත් කෙනෙක්, මම ගුණවත් කෙනෙක්. තමන්ගේ සීලය තමන් අහිංසකව පාඩුවේ රකින්න ඕන. ඉතින් මේ විදිහට මේවා විස්තර කරන්න ගියොත් ඔයාලගේ ජීවිත කතා ඔක්කොම කියන්න වෙනවා මෙතෙන්ද. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා විනෝදනා පහතබ්බා. විනෝදනා කියන්නේ බැහැර කරනවා. ඒ තමයි හිතට කාම විතර්කයක් ආවොත් එහෙම. ඒක ඉවසන්නේ ඒක මේ දුරු කරනවා, බැහැර කරනවා, දුරින්ම දුරු කරනවා. ඊට පස්සේ ඒක පාලියෙන් කියන්නේ පටිසංකා යෝනිසෝ uppannං කාම විතක්ක නුවණින් යුක්තව කාම විතරකයක් ඇති වුණාට පස්සේ අනුවණින් යුක්තව නාදි වාසයේ ඉවසන්නේ. පජහති දුරු කරනවා.
ඊළඟට විනෝදේති දුරින්ම දුරු කරනවා. බ්‍යන්ති කරෝති. ඒක නැති කරලම දානවා. අනභවං ගමේති ආය හට ගන්න දෙන්නේ නැහැ. කියන්නේ හිතට රාගයක් આવොත් ඒක නැති කරලම දානවා. ඒකට අනුව හිත හිතා ඉන්න හොඳ නැහැ. ඒ රාගයට ඇතිවෙච්ච ගමන්ම අනේ මේක හොඳ නැහැ චී කියන තැනට එන්න ඕන. ව්‍යාපාද විතර්කයක් ඇති වුණා. හිංසා විතර්කයක් ඇති වුණා. උපනෝපං අකුසල ධර්මයන් ඉවසන්නේ නැතුව හිතට එනවා බැහැර කරනවා. ඇත්තටම අපේ ජීවිතයේ ආපස්සට බැලුවොත් මේ රාග දේශ මොහ ප්‍රශ්න වලින් අපේ කෙලෙස් ගිනි ඇවිදලා ප්‍රශ්න ඔක්කොම හැදුනේ. ඒ කෙලෙස් ඇතිවෙච්ච ගමන් අපිව බැහැර කළේ නැහැ. බැහැර කළේ නැහැ. ඒ නිසා හිතට කෙලෙස් ආපු ගමන් බැහැර කරන්න. පුරුදු වුණොත් කෙනෙක් ඒක යාට ලොකු උපකාරයක්. නාදිවාසීත් කියන්නේ ඉවසන්නේ. පළවෙනි එක තමයි ඉවසන්නේ නැතුව ඉන්න ඕන. මට ඒක එපා කියන තැන. එතකොට මේක මහානකම් පුරන ගුණධර්ම පුරුදු කරන අයට හරි උපකාරයි. මේ පහන සංඥාව. ගෙවල් වල අයටත් මේ කෙලෙස් ගිනි දුරු කර ගැනීම කොච්චර උපකාරද. ඒත් පුරුදු වෙන්න එපා. දැන් විවාහ වුණ ජෝඩුවක් වුණා. ඒ ස්වාමියාට තමන්ගේ බිරිඳ තමන්ට ඉන්නවා. ඒතර වෙන ස්ත්‍රියක් ගැන සිතුවිල්ලක් ඇතිවෙච්ච ගමන් මේක ප්‍රහාණය කරනවා. ආයෙ ඒක වැඩෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වැඩෙන්න දෙන නිසා නේද මේ අනාචාරය වැරදි කාමසේවණී කියන එක ලෝකේ තියෙන්නේ. සියලු කෙලෙස් තියෙන්නේ හිතට ආපු ගමන් ඒක ප්‍රහාණය කරන්න නැති නිසා. සියලු සිල් කැඩීම් තියෙන්නේ ඔක්කොම ඒ නිසා. ඔන්න හිතට කෙලෙස් ආපු ගමන් දුරු කරන ඔන්න එක ක්‍රමයක්. ගින්දර නිවනවා. ඊළඟට තියෙනවා භාවනා පහතබ්බ. භාවනා වශයෙන් වඩලා කෙලෙස් ගිනි නිවනවා. මේකෙන් නම් සකල ක්ලේශෝ නිවෙන ක්‍රමයක් මේ. ඒ තමයි මේ භික්ෂුව පටිසංකායෝනිසෝ නුවණින් යුක්තම සති සම්බොජ්ජංගේ වඩනවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමී. විවේකයට නැඹුරු, විරාගයට නැඹුරු, නිරෝධයට නැඹුරු නිවන අරමුණු කරගත්ත සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ කියන්නේ සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. ඒ සතිපට්ඨානය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනවා. ඊළඟට විරිය සම්බොජ්ජංගේ වඩනවා. ඒ සතර සතිපට්ඨානෙ වඩමින් අකුසල් ප්‍රහාණය කර කර කුසල් උපදවාගෙන මේ ගුණධර්ම ඉදිරියට පවත්වා ගන්න වීරිය කරනවා. ඒ වීරිය නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. විරිය සම්බොජ්ජංගේ. ඊළඟට ඒ වීරිය තුලින්ම ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතියත් නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ප්‍රීති සම්බොජ්ජංගය. ඒ තුලින්ම පස්සද්ධිය කයයි සිතයි සැහැල්ලු වෙනවා. එයත් නිවනට නැඹුරු වෙලා තියෙන. ඒකත් වඩනවා. ඊළඟට හිත සමාධිමත් වෙනවා. ඒ සමාධියත් නිවනට නැඹුරු වෙලා තියෙන. ඒකත් වඩනවා. ඊළඟට මේ ධර්මතා දැකීමත් එක්ක හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාවත් වඩනවා. මේ විදිහට භාවනා වශයෙන් වඩනකොට සකල ක්ලේශෝ නැසෙනවා. එහෙනම් භාවනා බොජ්ජංග වැඩෙන විදිහට වඩනකොටත් සියලු ගිනි නිවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය වුණොත් ඊළඟට ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ ගත යුතු ආශ්‍රව සංවරයෙන් ප්‍රහාණය වුණොත් ඊළඟට ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඉවසීමෙන් ප්‍රහාණය වෙනවා නම් එයා කරනවා. ඊළඟට බැහැර කිරීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මගහැරීමෙන් ප්‍රහාණය කරනවා. නුවණින් යුතුව සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව නුවණින් යුතුව සේවනය කිරීමෙන් ප්‍රහාණය කරනවා. දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු පහන සංඥාව ඒ දුරු කිරීමෙන් ප්‍රහාණය කරනවා. ඊළඟට භාවනා වශයෙන් වැඩි යුතු ආශ්‍රව භාවනා වශයෙන් වඩලා ප්‍රහාණය කරනවා නම් සියලු ආශ්‍රව වලින් සංවර වුණා කියලා කියනවා. ඒ කිනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේ කියන එක එන්නේ සියල්ලත් එක්ක. දැන් බලන්නකෝ සෝතාපන්න කෙනා එනවා ආර්ය සත්‍යයත් එක්ක. ඒකට ආර්ය සත්‍ය නුවණින් දැක්ක නුවණින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය කරපු භික්ෂුව ඒ බොජ්ජංග ධර්මයෝම පරිපූර්ණත්වයට පත් කිරීම තුළින් තමයි අරහත්ත්වයට පත් වෙන්නේ.
දැන් මේ තියෙන්නේ දුක්ගිනි නිවන හැටි. දැන් ඔබ ඔබගේ ජීවිතේට ගලපලා බලන්න. මා දහම් කරුණු ටික සිහිපත් කළේ. ඔබ මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්බාසව සූත්‍රය කියවන්න. ලොකු ස්වාමීන් වහන්සේත් විස්තර වශයෙන් දේශනා කළා තියෙන සබ්බාසව සූත්‍රය. මේ අහන්න. පොත්පත්වල තියෙනවා. දහම් පොත්පත්වල ඒවත් කියවන්න. කියවලා මේ ධර්මය හොයන්න. දුක්ගිනි නිවා ගන්න. ඒ නිසා අද මේ ධර්මයේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරපු පින් බලෙන් අපි කාටත් මේ ආශ්‍රව ශේ කර ගැනීම, දුක්ගිනි, කෙලෙස්ගිනි නිවා ගැනීම භාග්‍ය උදා වේවා. ඉතින් පින්වත්නි අද දවසේ උතුම් ධර්ම කාරණා ටිකක් සිහිපත් කළේ. ඉතින් සන්තෝෂයටපත් වෙන්න ධර්ම දානය ලබා දුන් පින්වතුන් පින්වත් පත්මා ශිවපාලන් මහත්මිය, රමේෂ් සහ රුක්ෂාන් දරු දෙදෙනා, මේනකා සකුන්තලා ලේරිවරු, ඒ වගේම ජෝනතන් ශිවපාලන් මුණුබුරා. ඉතින් මේ ඇත්තු රැස් කරගත සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මීට වසර 2කට පෙර දෙසැම්බර් 24 දිනට මිය පරලෝ ගොස් අවුරුදු 2ක් වන වැල්ලවත්ත හාමස් ඇවිනියුහි නම්බර 50 හාලිෆැක්ස් ටවර්හි පදිංචිව සිට මිය පරලෝ ගිය කේ.ආර්. චන්ද්‍ර සිවපාලන් ස්වාමි පුරුෂයාට ඒ වගේම දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මියගිය ඥාතීන් විශේෂයෙන් කේ.ආර්. චන්ද්‍ර සිවපාලන් මහත්මයා ඇතුළු සියලු දෙනාට පරලෝ සැපේ වේවා කියලා මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ මිහිරි සිරි සද්ධර්මය අපට කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේ දූපතුන්ට සියලු ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් කර ගැනීම භාග්‍ය උදා වේවා. ඒ වගේම පත්මා ශිවපාලන් මහත්මියටත්, රමේෂ් රුක්ෂාන් දරු දෙදෙනාටත්, මේනකා සකුන්තලා ලීලිවරුන්ටත්, ජෝනතන් ශිවපාලන් මුණුබුරාටත් මේ පින් බලෙන් සියලු රැකවරණ ආරක්ෂාව සැලසේවා. සුජීවත්ව සිටින සහෝදරියන්ට, ඔවුන්ගේ දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මේ සියලු දෙනාටත් සියලු දුක්ගිනි නිවා ගැනීමේ භාග්‍ය උදා වේවා. ඒ වගේම කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා නිදුක් නිරෝගී වේවා. මේ වසංගතයේ ලෝකෙන් තුරන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් ඒ ආශ්‍රව ප්‍රහාණය කරගන්න ක්‍රම සහ විදි ඒ ප්‍රතිපදා පුරුදු කරන්ට ලැබේවා. සියලු දුක්ගිනි ආශ්‍රව දුරු වේවා. නිවනින් සැනසෙත්වා කියලා සිත පතනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.